දරුවනි සුබ සන්ධ්‍යාවක් දුරු කරලා මාව ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් කියලා. හරි. හරි පුතේ. අපි පටන් ගමු. අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ 2019 විශාඛ විද්‍යාලයේ පේපර් එක නේද? ඒකේ සෙකන්ඩ් පාර්ට් එක නේද? දුන්නේ මේ ෆස්ට් පාර්ට් එකේ B පාර්ට් එකේ තියෙනවා ගණන් තුනක් අන්තිම ගණන් තුන හදන්න. අන්තිම ගණන් තුන හැදුවේ නැද්ද? ඒ කියන්නේ දෙවෙනි ගානේ ඉඳන්. නෑ සර් තුන්වෙනි ගණන්. ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා නේද තියෙන්නේ දැන්? ඔයගොල්ලන්ට පේනවනේ? හරි. එහෙනම් පුතාලා උත්තර පත්‍රයේ සූදානම් කරගන්න. රතු පෑන අතර ගන්න. හරි දරුවනි. තුන්වෙනි ප්‍රශ්නය දිනකට පැය 6 බැගින් වැඩ කරන ඒ කණ්ඩායමේ සිටින මිනිසුන් 10 දෙනෙකුට එක්තරා වැඩකින් 4න් එකක් නිම කිරීමට දින දෙකක් ගත වේ. මේක දැන් පැහැදිලිව කියනවා දිනකට පැය 6 බැගින් වැඩ කරන ඒ කණ්ඩායමේ සිටින මිනිසුන් 10 දෙනෙකුට එක්තරා වැඩකින් 4න් එකක් නිම කිරීමට දින දෙකක් ගත වේ. එතකොට දිනකට ඊළඟ අදියරේ කියනවා ඊළඟ අදියරේ කියන්නේ දරුවනි දිනකට පැය 8 බැගින් වැඩ කරන B කණ්ඩායමේ සිටින මිනිසුන් 5 දෙනෙකුට එක්තරා වැඩකින් 3න් එකක් නිම කිරීමට දින 4ක් ගත වේ. මේ වගේ කාරණා දෙකක්. එතකොට මෙතන දිනකට පැය 6 ගානේ වැඩ කරන්නේ. මෙතන දිනකට පැය 8 ගානේ වැඩ කරන්නේ. මේ A කණ්ඩායම මේ B කණ්ඩායම. මිනිසුන් 10 දෙනෙයි මෙතන මිනිසුන් 5 දෙනයි. වැඩෙන් 4න් එකක් නිම කරනවා මෙයා වැඩෙන් 3න් එකක් නිම කරනවා. ගතවන දින ගාන 2යි මෙතන ගතවන දින ගාන 4යි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා ඊට A හා B කණ්ඩායම් දෙකට මුළු කාර්යය නිම කිරීමට අවශ්‍ය මිනිස් පැය ගණන සමාන වන බව පෙන්වන්න. A හා B කණ්ඩායම් දෙකට මුළු කාර්යය නිම කිරීමට අවශ්‍ය වන මිනිස් පැය ගාන සමාන බව පෙන්වන්න. ඔව්. එතකොට අපි කොහොමද ඒක කරන්නේ? මිනිස් පැය ගණන. ඒ කියන්නේ ඔව්
කියන දුන්නේ. දීලා තියෙන වැඩ ප්‍රමාණය ගුණ කරලා ඊට පස්සේ ඒක කියන්නේ වැඩෙන් 4 එකක් නම් ඊට පස්සේ එන ගාන 4න් ගුණ කරනවා දෙවෙනි එකේ වැඩෙන් 3න් එකක් එන ගාන 3න් ගුණ කරනවා. ඔව්. ඒ කියන්නේ දුල්ලෙත් අපි ඒ කණ්ඩායම ගත්තොත් ඒ කණ්ඩායමේ එතකොට වැඩෙන් 4න් එකක ප්‍රමාණයක් තමයි මේ 4න් එකක ප්‍රමාණයක් තමයි මිනිස් පැය. මිනිස් පැය කියන්නේ මිනිසුන් ගණන 10 දෙනයි මිනිසුන් වැඩ කරන දින ගණන 2යි දිනකට වැඩ කරන පැය ගාන 6යි. ඒ වැඩෙන් 4න් එකක්. එතකොට මුළු වැඩේ බලන්න එතකොට මේක මුළු වැඩේ බලන්න නම් එතකොට මුළු කාර්ය ප්‍රමාණය එතකොට එන්නේ 10 ගුණ 2 ගුණ 6 ගුණ කරනවා 4. ගුණ කරනවා 4. මොකද 4න් එකක ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ. වැඩෙන් 4න් එකක් නිම කරන්නේ. ඒකට මේ ටික ගුණ කරනවා. මේ ටික ගුණ කරාම දුන්නේ කීයද ආවේ මිනිස් පැය 480. මිනිස් පැය එතකොට 10 වරක් 2 20යි 20 6ක්. එතකොට 6 වරක් 120යි. 120 4ක්. අර පුතා කිව්වා වගේ 480යි. ඒ කණ්ඩායම. දැන් අපි B කණ්ඩායමට යනවා. B කණ්ඩායමේ වැඩෙන් 3න් එකක් නිම කරන්න ඔවුන්ට ගත වෙනවා දින 4ක් මිනිසුන් 5 දෙනෙක් දිනකට වැඩ කරන පැය ගාන 8යි. එතකොට මුළු කාර්ය ප්‍රමාණය වෙන්නේ 4 ගුණ 5 ගුණ 8 ගුණ 3. එතකොට මෙතන කීයක් ආවද දුන්නේ? මිනිස් පැය 480 මෙතන උනනේ සමාන වන බව පෙන්නන්නදී එතකොට පුතේ 4 වරක් 20යි 20 8ක් 160යි 160 3ක් 480යි. අන්න අපි ලියනවා එම නිසා කාර්ය ප්‍රමාණ සමාන වේ. මිනිසුන් විසින් සිදු කරන්නා වූ යම්කිසි කාර්යක කාර්ය ප්‍රමාණය අපි මන්නු ලබන්නේ ඒ මිනිසුන් ගණන වැඩ කරන දින ගණනෙන් ගුණ කරලා මිනිස් දින කියන ඒකකයෙන් එහෙමත් නැත්නම් මිනිසුන් ගණන දිනකට වැඩ කරන පැය ගණන සහ දින ගණන දිනකට වැඩ කරන පැය ගණන සහ දින ගණන ඒ ත්‍රිත්වය ගුණ කරලා අපිට ගන්න පුළුවන් මිනිස් පැය වලින්. එතකොට මෙතන ඉන්නේ මිනිස් පැය වලින්. එතකොට මේ අවස්ථා දෙකටම අදාළ මිනිස් පැය ප්‍රමාණය සමාන බව තමයි අපි මේ ඔප්පු කරන්නේ. දුලබ තාලත් මේ වගේ ගැළපීමක් කරලා තියෙන්න ඕන. මේ පීවර නැතුව කෙලින්ම මුළු කාර්ය ප්‍රමාණය 4න් ගුණ කරලා 480 කියලා ගන්න පුළුවන්. මෙතනත් ඔක්කොම 3න් ගුණ කරලා ගන්න පුළුවන්. ඒ අනුව කාර්ය ප්‍රමාණය සමාන බව සඳහන් කරන්න ඕන. අපි යමු ඊළඟ අධ්‍යයනයට. ගැටලුවක් තිබුණොත් ඒ මොහොතේම අහන්න. ඊයත ඒ කණ්ඩායමේ සියල්ලන් දින 3ක් වැඩ කළ පසු එයින් 5 දෙනෙක් ඉවත් වී B කණ්ඩායමට සම්බන්ධ වන ලදී. එවිට ඒ කණ්ඩායමට ඉතිරි වූ කාර්ය නිම කිරීමට ගත වූ දින ගණන සොයන්න. එවිට ඒ කණ්ඩායමට ඉතිරි වූ කාර්ය නිම කිරීමට ගත වූ දින ගණන. දැන් මොකද වෙන්නේ? ඒ කණ්ඩායමේ සියල්ලන් දින 3ක් වැඩ කරනවා. එතකොට පුතේ
ඒ කණ්ඩායමේ සියල්ලෝ කියන්නේ මිනිසුන් 5 දෙනා. එතකොට මිනිසුන් 5 දෙනා දින 3ක් වැඩ කරනවා දිනකට පැය 8 ගානේ. එතකොට එතන කාර්ය ප්‍රමාණය මිනිස් පැය එනවා 8 වරක් පහ 40යි 40 ව 3ක් 120යි. මිනිස් පැය 120යි. පහ ගුණ 3 ගුණ 8. ඊට පස්සේ මොකද වෙන්නේ? 3ක් වැඩ කළ පසු එයින් 5 දෙනෙක් ඉවත් තියෙනවා. නේ? ඒකෙන් 5 දෙනෙක් ඉවත් වෙනවා. මිනිස්සුන් දින 3ක් වැඩ කළ පසු ඒ කණ්ඩායමේ මට වැරදුනා. 120. ඔව් මෙතන ඒ කණ්ඩායම නෙවෙයි මම අරන් තියෙන B කණ්ඩායමනේ. ඒ කණ්ඩායමේ එන්නේ පුතේ මිනිසුන් 10 දෙනෙක්. එතකොට දින 3ක් දිනකට පැය 6යි. එතකොට එතන කාර්ය ප්‍රමාණය මිනිස් පැය මෙතන එනවා 10 වරක් 3 30යි 6 වරක් 3 18යි 180ක් නේ 180ක් එනවා කාර්ය ප්‍රමාණය. එතකොට දැන් මොකද වෙන්නේ? දින 3ක් තමයි වැඩ කරේ. දින 3ක් වැඩ කළ පසු එයින් 5 දෙනෙක් ඉවත් වෙනවා. දැන් ඉන්නේ මිනිසුන් 5 දෙනා. ඉතිරි කාර්ය ප්‍රමාණය අපි හොයමු. ඉතිරි කාර්ය ප්‍රමාණය වෙන්නේ 480න් අඩු කරනවා පුතා 180ක්. එතකොට එනවා 300ක්. එතකොට ගතවන දින ගණන අපිට හොයන්න තියෙනවා. ගතවන දින ගණන. දැන් ගතවන දින ගණන හොයන්න නම් අපි මේ 300 බෙදනවා. දැන් මෙතනින් 5 දෙනෙක් අයින් වෙනවනේ. දැන් මිනිසුන් 10 දෙනෙක්ගෙන් 5 දෙනෙක් අයින් වුණාම 5යි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දිනකට පැය 6 ගානේ වැඩ කරන්නේ. නේ? 6 ගානේ වැඩ කරන්නේ. එතකොට 5 දෙනෙක් දිනකට පැය 6 ගානේ වැඩ කරන්නේ 300ක කාර්ය ප්‍රමාණය මිනිස් පැය. එතකොට දින ගණන අපිට ගන්න පුළුවන් 300 බෙදීම 6 වරක් 5 30 10යි. දින කීයක් යනවද පුතා? 10යි. මේක දාවේ දුන්නේ ඔව් සර්. දින 10ක් යනවා. හැමෝටම පැහැදිලිද? බලන්න ඔබේ උත්තරෙත් එක්ක. මෙතන සියලු දෙනාම දින 3ක් වැඩ කරනවා. දින 3ක් වැඩ කරනවා සියලුම දෙනා. එතකොට 10 වරක් 3 30යි 30 6ක් 180යි මිනිස් පැය 180ක කාර්ය ප්‍රමාණයක් කරනවා. ඉදිරි කාර්ය ප්‍රමාණය වෙන්නේ එතකොට මිනිස් පැය 300යි. ඒ 300 බෙදනවා පුතේ මිනිසුන් දැන් 5 දෙනෙක් ඉවත් වුණාම තව 5 දෙනා ඉන්නේ 5 ගුණ කිරීම 6 එතකොට එන්නේ 10යි. ඔන්න ඔය කාරණා ටික පුතාලගේ උත්තරේ තියෙන්න ඕන. ඊළඟට ඉහත කාර්යයන් A හා B කණ්ඩායම් එකම දිනකදී ආරම්භ කරන ලද්දේ නම් ඉහත කාර්යයන් A හා B එකම දිනකදී ආරම්භ කරන ලද්දේ නම් A කණ්ඩායමෙන් B කණ්ඩායමට එකතු වූ පිරිසද සමග B කණ්ඩායමට ඉතිරි වූ කාර්ය නිම කිරීමට ගත වූ දින ගණන සොයන්න. එතකොට A කණ්ඩායමෙන් 5 දෙනෙක් B කණ්ඩායමට යන්නේ පුතේ දින 3ක් වැඩ කරාට පස්සේ. දින 3ක් වැඩ කරාට පස්සේ මේ 5 දෙනා B කණ්ඩායමට යන්නේ. එතකොට දැන් මේ මොහොත වෙනකොට මේ දින 3ේදී B කණ්ඩායම වැඩ කරපු ප්‍රමාණය. එතකොට A හා B කණ්ඩායම එකම දිනකදී මේ වැඩ ආරම්භ කරන්නේ. එතකොට අපි මේ වෙනකොට B කණ්ඩායම අපි එනවා B කණ්ඩායම. B කණ්ඩායම. එතකොට ඒ වෙනකොට B කණ්ඩායම කරපු කාර්ය ප්‍රමාණය වෙන්නේ B කණ්ඩායමේ ඉන්නවා ඔක්කොම මිනිසුන් 5 දෙනෙක්. දිනකට පැය 8යි වැඩ කරන්නේ. එතකොට එහෙනම්
පහ ගුණ කිරීම 8 එතකොට දින 3ක් වැඩ කරන්නේ. දින 3ක්. එතකොට එන්නේ මිනිස් දින 8 වරක් 5 40යි 4 වරක් 3 12යි මිනිස් දින 120යි. 8 වරක් 5 40යි. එතකොට ඉතිරි කාර්ය ප්‍රමාණය ඉතිරි කාර්ය ප්‍රමාණය වෙන්නේ 480න් 120ක් අඩු කරනවා. එතකොට දරුවනි 360යි. මිනිස් පැය 360යි. නේ? මිනිස් පැය 360ක කාර්ය ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. දැන් අහන්නේ ගතවන දින ගණන. දැන් අපි ওই 360 බෙදනවා. දැන් මිනිසුන් 5 දෙනෙක් ඒ කණ්ඩායමෙන් එනවනේ. මිනිසුන් 5 දෙනෙක් ඒ කණ්ඩායමෙන් එනවා. දැන් මෙතන හිටිය මිනිසුන් 5 දෙනෙක් 5යි මිනිසුන් 10 දෙනෙක් බවට පත් වෙනවා. 10යි එවුන් දිනකට වැඩ කරන පැය ගන්න පැය 8යි. 10 ගුණ 8ෙන් බෙදෙනවා. එතකොට අපිට එනවා ඉතිරි වූ කාර්ය නිම කිරීමට දින ගණන. දින ගණන අපිට එනවා. ඒ කියන්නේ නම් 360 බෙදනවා අපි 80ෙන්. ඕකනේ කතාව. 10න් බෙදුවාම 36යි 10න් බෙදුවාම 8යි. නේ? එතකොට 4න් බෙදුවොත් 4 වරක් 9යි. එතකොට 4න් බෙදුවම 4 වරක් 9යි. 4 වරක් 2යි. එතකොට යනවා දින 9 බෙදීම 2 දින 4මාරයි. දින 4මාරයි. මේක අවද පුතා උත්තරේ. දුන්නේ? ඒක මම ලිව්වේ මිනිස් දින 4ක් සහ මිනිස් පැය 5ක් කියලා. මිනිස් දින 4ක් සහ මිනිස් පැය 5ක් ගත වෙන්නේ. මිනිස් පැය 5ක් කියලා ගත්තා. දිනකට පැය එතන සර් 4.5 ගත්තේ. ඔව් 4.5 කියලා ලියන්න එපා. දින 4මාරයි කියලා ලියන්න. තේරුණාද? දින 4මාරයි මිශ්‍ර සංඛ්‍යාව. ඔව් කොහමද උත්තර ආවද ඉසුල පුතා චන්දිව කතා කරන්න? ඔව් මේ විදිහට පුතාලට උත්තර එන්න ඕන. මෙතන මිනිස් දින 120යි ඉතුරු 360යි. එතකොට මිනිස් දින 4මාරයි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නේ හා සම්බන්ධ වෙයි ගැටලුවේ. මිනිසුන් විසින් කරන කාර්යයන් සම්බන්ධව තමයි එතන ප්‍රශ්න කරේ. දරුවනි අඩුපාඩුවක් තියෙනවා නම් සකස් කරගන්න මම පුංචි වෙලාවක් දෙන්නම්. ඔව් කියන්නේ. ඒක සර් B කණ්ඩායමේ අය වැඩ කරන්නේ දිනකට පැය 8යි නේ සර්. එතකොට 4.5 හන්දා භාගයක්නේ තියෙන්නේ. එතකොට 8 දෙකෙන් බෙදලා පැය 4ක් කියලා එක ගන්න පුළුවන්ද? දිනකට පැය 8 හින්දා එතකොට එතන පැය 4ක් කියලා ගන්න පුළුවන් ගැටලුවක් නෑ. නමුත් ඉතින් වඩා හොඳයි දින 4මාරයි කියලා ලියන එක. මෙතන දිනකට පැය වැඩ කරන්නේ 8යි B කණ්ඩායම වැඩ කරන්නේ 8යිනේ නේ 8යි. එතකොට දින 4යි පැය 4යි කියලා තමයි ගන්න වෙන්නේ නේද? ඊට වඩා හොඳයි දින 4මාරයි කියලා අපිට දිනවලින් ලියන්න පුළුවන්. දශම වලට හරවන්න නැතුව. හරි. හරි. අපි එහෙම ඊළඟ ගැටලුවට යමු. ඔයගලන්ට වෙලාව ඕන නම් කියන්න තව. ඊළඟට අපි එනවා පුතේ ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 පෙන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද?
දුන්නේ පැහැදිලි පේනවද? සමහරවිට සර් කැඩි කැඩි එන්නේ. ඔව් පොඩ්ඩක් තියෙනවා ගැටලුවක් මේ ඉන්ටර්නෙට් වල පොඩි අවුලක්. ස්ටේබල් නැහැ පොඩ්ඩක් එකපාර පොඩ්ඩක් වෙනස් වෙනවා. මම කියන්නේ ස්ක්‍රීන් එක පේනවද? සමහරවිට සර් කැඩි කැඩි එන්නේ. ස්ක්‍රීන් එක පේනවද? පුතේ ස්ක්‍රීන් ඔව් එක සර්. පේනවද? ස්ක්‍රීන් එක පේනවා සර්. නගරයක සිටින මුළු ජනගහනයෙන් 45%ක් නගරයේ සිටින මුළු ජනගහනයෙන් 45% සිංහල 45% සිංහල හතරෙන් එකක් මුස්ලිම් දශම දෙකක් දෙමළ ඒ කියන්නේ ප්‍රමාණ නිරූපණය කරලා තියෙනවා එකක් ප්‍රතිශතයක් විදියට අනික භාගයක් විදියට අනික දශමයක් විදියට ඉතුරු සියලු දෙනා බර්ගර් එතකොට අපි මුළු ප්‍රමාණය ඒකකයක් ලෙස තමයි සැලකන්නේ ඉහත තොරතුරු වටපස්කාරයක දැක්වීමේදී ඉහත ජන වර්ගයන් සඳහා වෙන්වන කෝණ සොයන්නලු. ඔව්. එතකොට අපි මුළු කෝණය අපි දන්නවා අංශක 360ක් ලෙස තමයි සැලකන්නේ. මුළු කෝණය අංශක 360ක්. එතකොට මේ 360න් 145ක් තමයි සිංහල සඳහා වෙන් වෙන්නේ. එතකොට අපි ගන්නවා පුතේ සිංහල නිරූපණය කරන කෝණය අංශක 360 ගුණ කිරීම 100න් 45. එතකොට මෙතන අපිට සුළු කරන්න පුළුවන් 10න් බෙදුවොත් 36යි 10න් බෙදුවොත් 10යි ඊට පස්සේ මෙතන 5න් බෙදුවොත් 5 වරක් 9 45යි 5 වරක් 2 10යි දෙවරක් 1යි මෙතන දෙවරක් 1යි ඉතුරු 1යි දෙවරක් 8යි 18යි එතකොට එනවා 18 9ක් ඒ කියන්නේ 8 වරක් 9 72 2 7ක් ඉතුරුයි 9 වරක් 1 9යි 7යි 16යි අංශක 162ක් වෙනවා එතන කෝණය. ඊට පස්සේ මුස්ලිම් නියෝජනය මුස්ලිම් ඒ කියන්නේ 360න් 4න් එකක්. එතකොට සරල වුණාම 4 1යි 4 90යි හරියටම පුතේ අංශක 90ක් වෙනවා එතන කෝණය. ඊට පස්සේ දෙමළ නියෝජනය වෙන්නේ 360 දශම දෙකක් කියන්නේ 10න් 2ක් 10න් 2ක් කියන්නේ 10ව 1යි 10ව 36යි 36ව දෙකක් පුතේ අංශක 72යි ඊට පස්සේ ඉතිරි බර්ගර් කණ්ඩායම ඒ කියන්නේ එහෙනම් අපි 360න් අපි අඩු කරනවා මේ ටික එකතුව 162 90 72 අපි අඩු කරනවා. එතකොට එනවා 360 අඩු කිරීම 162 90 72. ඒතර 2යි 4යි 9 7යි 16 6යි 16 6යි 22යි 1යි 23යි 2යි. ඒතර 1යි 2යි 3යි. එතන මෙතන 2යි 4යි 6යි 9යි 15යි 7යි 20. 6යි 9යි 15යි 7යි 22න් 2 මෙතන ඉන්නවනේ 22න් 2 6යි 9යි 15යි 7යි 22න් 2 ඒතර 2 1යි 3යි 324ක් අඩු වුණාම 10න් 4ක් 6යි මෙතන 5න් 2ක් 3යි 10න් 4ක් 6යි 5න් 2ක් 3යි අංශක 36යි මේ කෝණ ටික ආවද ඔයගොල්ලන්ට ඔව් සර්. ඔව් බලන්න
162 90 72 36 ඊළඟට ඔයගොල්ලන්ට කියනවා එම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න කියලා. වට ප්‍රස්ථාරයක දක්වන්න. ඒක ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඊට පස්සේ පැන්සල අරගෙන අපි සම්පූර්ණ මේක වෘත්තයක් අඳිනවා නේද? කව කට්ටෙන් අඳින්නේ. අඳලා අපි කියන්නේ ලකුණු කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? පළවෙනි අංශක 162 අපි කෝණමානයේ මනිනවා. කෝණමානයේ මැනලා මෙතන අංශක 162 අංශක 162ට අදාළව පුතේ අපි පළවෙනි කේන්ද්‍රික ඛණ්ඩය අඳිනවා. මම මේක මෙහෙම ගත්තේ ඔයගොල්ලෝ කෝණමානයේ පාවිච්චි කරලා අංශක 160 කිසිම එකක් අපි කෝණේ සටහන් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ ඒක වර්ණ ගන්නවා. මේක අපි වර්ණ ගන්නවා පුතේ. මේ විදිහට බලන්න ඔබේ කෝණයේ අංශක 162ද කියලා කිසිම දෙයක් අපි කෝණය සටහන් කරන්නේ නැහැ. මෙම වර්ණ ගන්නවා. ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට අපි ඊළඟ කෝණයට එනවා. ඊළඟ එක අංශක 90 අංශක 90 කෝණමානෙ තියලා ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න ඕන අංශක 90. ඊළඟට අපි එනවා අංශක 72ට. අංශක 72. මෙතන ඉඳන් ඕගොල්ලෝ අංශක 72ක් ඊට පස්සේ මාක් කරන්න ඕන. කෝණමානයේ තියෙන. මෙතන අංශක 72. ඒ කියන්නේ පුතාලා මෙතන ඉඳන් හරියටම 72ක් මාක් කරන්න ඕන. අංශක 72ක් මාක් කරලා ඒක අපි මේ විදිහට වර්ණ ගන්වනවා වෙන වර්ණයකින්. ඔය විදිහට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? යතුර මේක හරියට අඳින්න ඕන පුතේ වෘත්තේ මට මේ කවකට මෙතන පාවිච්චි කරන්න බෑ.
ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්නේ යතුර පාවිච්චි කරනවා නේ යතුර කොහොමද යතුරේ යතුර අපි ගන්නවා මේ විදියට පළවෙනියෙන්ම කොළ පාට කොටස ඊට පස්සේ අපි නිල් පාට කොටස ඊට පස්සේ දැන් අපි මෙතන සඳහන් කරනවා එතකොට මේ වෙන්නේ සිංහල මේ මුස්ලිම් මේ දෙමළ ඊළඟට මේ බර්ගර් ඔන්න ඔහොමයි එන්න ඕනේ අරේ සෙන්ටිමීටර් 4ක් විතර වෙන වෘත්තයක් ඇඳලා මේ විදිහට හරියටම මුතේ කෝණ වනින්න ඕන කෝණ හරියට මැනලා තියෙනවද කියලා බලන්න කෝණ මැනලා තියෙන්න ඕන නිවැරදිවම ඊට පස්සේ මේ යතුරු ටික සඳහන් කරලා තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි වට ප්‍රස්ථාරයේ ගොඩ නැගෙන්නේ. වට ප්‍රස්ථාරයේ ගොඩ නැගෙන්නේ ඔන්න ඔහොම. මතකද කිසිම කෝණයක් ඔබ සඳහන් කරන්න ඕනේ නැහැ මේ තුල. මේ තුල කිසිම දෙයක් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒ ටික තමයි මේ පැත්තකින් අපි පෙන්නන්නේ. පැහැදිලිද? ඔන්න ඔහම තමයි තොරතුරු වටප්‍රස්ථාරයක දක්වන්නේ. ඊළඟට අපි එනවා නගරයේ සිටින බර්ගර් ගණන 3600ක් නම් නගරයේ සිටින මුළු ජනගහනය කොච්චරද කියලා අහනවා පුතේ. නගරයේ සිටින බර්ගර් ගණන 3600ක් නම් නගරයේ සිටින මුළු ජනගහනය. දැන් මෙතන බර්ගර් පෙන්නන්නේ අංශක 36කින්. අංශක 36කින් පෙන්නන්නේ 3600ක්. අංශක 36කින් නිරූපණය වෙනවා 3600ක්. නේ? අංශක 36කින් පෙන්නන පුතේ 3600ක්. එතකොට අපිට ඕනේ අංශක 360කින් කොච්චරක් පෙන්නනවද කියලා අහන්නේ මුළු ජනගහනය. එතකොට අපි දන්නවා 36 360 වෙන්න 10න් ගුණ වෙනවා. එන පුතා මෙයත් ගුණ වෙනවා 10යි. එතකොට එන්නේ 36000යි. එම නිසා අපි ලියනවා මුළු ජනගහනය 36000යි. 36000යි. ඔබේ උත්තරේ ওই විදිහට එන්න ඕන. මේ 10න් ගුණ කරන බව පෙන්වන්න ඕන. පැහැදිලිද? තනුශ්‍රී දුව ඇඳද කොහමද වටවස්ථාරය? අවසන්ද. ඔව්. ඔබට අවස්ථාව මම දෙනවා. ඒකේ මට පින්තූරයක් හැමෝම එවන්න. මම WhatsApp group එක ඔබට ඕපන් කරනවා. ඔබට පුළුවන් එතකොට මේ වටප්‍රස්ථාරයේ පින්තූරයක් මට මේ group එකට දාන්න දරුවනි. සර් ඔව්. කියන්නේ සර් මම වටප්‍රස්ථාරය පාට කරේ නෑ මම සංකේත යොදලා තමයි අඳින්නේ. සමත් නෑ. ඔව් අර ඉරි ගහලා තිත් දාලා එහෙමද? ඔව්. ඔව්.
පුඩා විභාගෙදී පොඩ්ඩක් වර්ණ දෙක තුනක් අරගෙන යන්න නේ පාට පැන්සල් අරන් යන්න. ඒ වගේ මේ කාලය අනුව වර්ණ ගන්වීම කරන්න. එතකොට ප්‍රස්ථාරයක අපි බලාපොරොත්තු වෙන එකක් අර ආකර්ශනීය බව, තොරතුරු ලබා ගැනීමේ පහසු බව, අන්නේ කාරණා ටිකක් වැදගත් වෙනවනේ. ඒක ගැන අවධානය යොමු කරන්න. දැන් ඒක එවන්න හරි ගැටුවක් නැහැ. අපි බලමු ඔව් කියන්න. ඔය ප්‍රශ්නේ තියෙන පිටු දෙක තුනක් ඇරිලා එතකොට මට ඒක මගේ ඇරිලා තිබුණේ මම ඒක හැදුවේ නෑ. මගේ ඇරිලා ඒ කියන්නේ පේපර් එක බැලුවේ නැද්ද සම්පූර්ණයෙන්ම? නෑ සර් මේ කියන්නේ පළවෙනි කොටස හදද්දි මේ ඒක දෙවෙනි කොටසේ පැත්තක තියෙන අන්තිමට වගේ. ඒ කියන්නේ කොහොමද ප්‍රශ්නේ තියෙනවනේ නේ? ඔව් සර් ඒක හදන්න බැරුණා මගේ අරුණ. ඒක කරලා මට එවන්න. හරි. දැන් මටපස්තරයේ කඳින විදිය මතක් වුණාද? අපි වටපස්තර පාඩමේදී මේ ගැන කතා කරලා පැහැදිලිව නේ? ඒ ගැන ඔබේ අවධානය යොමු වෙන්න ඕන. ඊළඟට කියනවා එහි සිටින සිංහල හා දෙමළ ජන වර්ග අතර වෙනස සොයන්නද? සිංහල හා දෙමළ ජන වර්ග අතර වෙනස සොයන්නද? එතන කෝණේ එක ගත්තාම කෝණ අනුව ගත්තාම සිංහල හා දෙමළ ජන වර්ග අතර වෙනස එතන කෝණ අනුව ගත්තොත් පුතේ 162කින් 72ක් අඩු වෙන්න ඕන. 162කින් 72ක් අඩු වෙන්න ඕන. අපි කෝණ අනුව ගත්තාම 162කින් 72ක් අඩු වෙන්න ඕන. එතකොට 162කින් 72ක් අඩු වුණාම 2 බිඳුවයි 9යි. ඒ කියන්නේ අංශක 90ක වෙනසක් තියෙනවා. ඒ කෝණ අනුව අංශක 90ක්. ඒ කියන්නේ මුළු ප්‍රමාණයෙන් 4න් එකක්. මුළු ප්‍රමාණයෙන් 4න් එකක් දැන් මුළු ජනගහනය අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ 36000 අපි බෙදනවා පුතේ 4ෙන්. එතකොට 4 වරක් 1යි 4 වරක් මෙතන 9000යි. එතකොට එන්නේ ජනගහනය 9000ක වෙනසක් තමයි පුතේ තියෙන්නේ. පැහැදිලිද? කෝණය මම ගත්තා. කෝණයෙන් පැහැදිලි වෙනවා 360න් 4න් පංගුවක් කියලා. එතකොට මුළු ජනගහණයෙන් 4න් පංගුවක්. ඊළඟට අහනවා මුස්ලිම් හා දෙමළ ජන වර්ග අතර අනුපාතයේ සරලම ආකාරය. මුස්ලිම් හා දෙමළ ජන වර්ගය අතර අනුපාතයේ සරලම ආකාරය. ඉතින් අපිට අනුපාතයේ ගණනය කරන්න ජනගහණය අපිට හොයන්න අවශ්‍ය නැහැ පුතා. අනුපාතයේ ගණනය කරන්න පුළුවන් කෝණ අතර අනුපාතය. කෝණ අතර අනුපාතයෙන්. එතන අපි කෝණ අතර අනුපාතය ගමු. අපෙන් අහන්නේ මුස්ලිම් හා දෙමළ. එතන මුස්ලිම් හා දෙමළ කෝණ අතර අනුපාතය මුස්ලිම් 90යි දෙමළ අපිට පේනවා 72යි. එහෙනම් 90 මෙතන එන්නේ 90 මේක සරල කරන්නයි. සරල කෙරුවොත් 9න් බෙදුවාම 9ව 10යි 9ව 8යි 8 වර 9 72යි. එතකොට ආයි අපිට පුළුවන් දෙකෙන් බෙදන්න 5යි දෙවරක් 4යි. දුවේ පුතේ ඔබේ උත්තරය 5/4 වෙන්න ඕන. පැහැදිලිද? චන්දිව් කොහොමද මේ උත්තර ආවද? ඉසුර කතා කරන්න මේ උත්තර ආවද? ඉසුල පුතා කො අනිත් අය කතා කරමු. 4න් 3. 4යි 3. මුස්ලිම් හා දෙමළ. මුස්ලිම් කීයද කෝණේ? 90යි නේ. දෙමළ 72යි. එතකොට 90 72නේ. එතකොට මම බෙදුවේ කීයෙන්ද? 9න්නේ. 9 වරක් 10යි 9 වරක් 8යි. ඊට පස්සේ බෙදුවා දෙකෙන් දෙවරක් 5යි දෙවරක් 4යි 5/4යි. දුල්නේ මොකද කියන්නේ? හරි සර් මේ
එතන අර 45යි 36යි අරගෙන ඊට පස්සේ ඒක 9න් බෙදද්දි වරද්දලා. අදාගන්න අඩුපාඩු. તો අනිත් අය කතා කරලා විසඳ ගන්න ඒවා. එතකොට එතන අනුපාතය ගන්න මම සංඛ්‍යාව හොයන්න ගියේ නෑ. සංඛ්‍යාව අත්‍යවශ්‍ය නෑ සොයන්න. අනුපාතය අපිට ගන්න පුළුවන් කෝණවලින්. කෝණ අතර අනුපාතය ජන සංඛ්‍යා අතර අනුපාතයට සමානයි. සර් ඔව් කියන්නේ. සර් ඔගේ ලකුණු වෙන්නේ කොහොමද? ඔව් ඒක තමයි හරි බරපතලම ප්‍රශ්නේ කිරික. මේක ලකුණු 10කට ගොනු කරගන්නේ කොහොමද කියන එක. මල්ලඟ මේකේ මාගේ ස්කීම් එක නෑ. මගේ දැනුමට අනුව මම බෙදුවොත් මේක ඉතින් ලකුණු 10ට එහා ගිය කාරණාවක් තියෙනවා. කොහොමත් මේ කෝණ වලට එක ලකුණ ගානේ දෙන්න වෙනවා පුතා. මෙතනට 1යි, මෙතනට 1යි, මෙතනට 1යි, මෙතනට 1යි. එතනම ලකුණු 4ක්. නේ? කෝණ වලට එක ගානේ දෙන්න ඕන. එකක් නෙවෙයි එතන ලකුණු දෙකක් දෙන්න ඕන. 360 මේ 100න් 45න් ගුණ කරනවට එහෙම දෙන්න කිව්වොත් මෙතනටම ලකුණු 10 යනවා. ඊළඟට වටප්‍රස්ථාරයේදී අපිට බලන්න වෙන්නේ මේ කෝණ ටිකට අනුව නිවැරදිව මේ වටප්‍රස්ථාරය ඇඳලා තිනවා නම් ලකුණු දෙකක් දෙන්න. ඇත්තටම එක ගානේ දෙන්න ඕන එක එක අවස්ථාවලට. නමුත් මෙතන එහෙම දෙන්න බෑ. යතුරට එකක් දෙන්න. එතකොට එතනම ලකුණු 7ක් යනවා පුතා. එතනටම ලකුණු 7ක් යනවා. එතකොට එතන ලකුණු 3යි. ඊළඟට එක දෙන්න වෙන්නේ මේකට 1යි, මේකට 1යි, මේකට 1යි. ඔන්නෝම තමයි දෙන්න වෙන්නේ. අනුපාතයකට ඉතින් එකක් නෙවෙයි ලකුණු දෙකක් දෙන්න ඕන. මෙතනත් දෙකක් දෙන්න ඕන. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක ලකුණු 10 සීමාවෙන් එහාට ගිය ගැටලුවක්. විශේෂ කරුණු මතක් කර ගැනීම සඳහා ප්‍රමාණවත් නැතු මේ වගේ සමස්ත ගැටලුවේ මේම කොටස් ප්‍රමාණය වැඩි වීම මේ ගැලපෙන්නේ නැහැ ලකුණු 10කට. තේරුණා? මේ විදිහට තමයි පුතේ අපිට දෙන්න පුළුවන් වෙන්නේ. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න සද්ද නැතුව ඉන්න එපා. ඔබට පේනවා කුලක සම්භාවිතාවයේ ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 පුතේ සම්භාවිතාවය. මේක කියන්නේ එකේ සිට 6 තෙක් අංක ලියූ ගණාකාර ධාතු කැටයක් හා එකේ සිට 4 තෙක් අංක ලියූ සවිධි චතුස්තලාකාර ධාතු කැටයක් එකවර උඩ දමනු ලැබේ. මෙහෙම තියෙනවා ගණාකාර ධාතු කැටයක්. ඊට පස්සේ තියෙනවා සවිධි චතුස්තලාකාර ධාතු කැටයක්. එකේ සිට 6 තෙක් අංක ලියූ ගණාකාර ධාතු කැටයක් හා එකේ සිට 4 තෙක් අංක ලියූ චතුස්තලාකාර ධාතු කැටයක් එකවර උඩ දමනවා. විය හැකි සිදුවීම් දැක්වෙන නියැදි අවකාශයේ ඉහත කොටු දැලේ කතිර ලකුණු යොදා නිරූපණය කරන්න. ඒතර ගණාකාර ධාතු කැටේ ප්‍රතිඵල වෙන්නේ 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම. චතුස්තලාකාර ධාතු කැටේ වෙන්නේ 1 2 3 4 5. නෑ 4යි චතුස්තලාකාර ධාතු කැටේ. ඒතර මුහුණත් 4යි. ඔන්න ඔහොමයි. සවිධි චතුස්තලාකාර ධාතු කැටේ. එතකොට මේ දෙක එකවර උඩ දැම්මහම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් පුතා මේ විදිහට. මේ දෙකේම එක ලැබෙන්න පුළුවන් 1 2 1 3 1 4 නේ 2 1 2 2 2 4 3 1 3 2 3 3 3 4 නේ 4 1 4 2 4 3 4 4 5 1 5 2 5 3 5 4 6 1 6 2 6 3 6 4 ඔන්න එන්න පුළුවන්. විය හැකි සිදුවීම් දැක්වෙන නියැදි අවකාශයේ කොටු දැලේ කතිර ලෙස යොදන්න. ඔන්න අපි ඒක යෙදුවා. ගණන්කාර ධාතු කැටේ ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද සවිධි චතුස්තලාකාර ධාතු කැටේ ප්‍රථමක සංඛ්‍යාවක්ද ලැබීමේ සම්භාවිතාවය. දැන් මේක කියනවා පුතා ධනාකාර ධාතු කැටේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් සවිධි චතුස්තලාකාර ධාතු කැටේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය.
ධාතු කැටයේ එන්න ඕන ධනාකාර ධාතු කැටේ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා ගත්තොත් 1 3 6. ප්‍රථම සංඛ්‍යා මේක එන්නේ 2 3 5 ඔය ටික. එතකොට මෙතන 2 3 විතරයි 5 එන්න බෑ. එතකොට එකත් එක්ක දෙක එන්න පුළුවන්. ඒ වගේම 3 එන්න පුළුවන්. මේ ප්‍රතිඵල දෙක එකත් එක්ක දෙක 3 එනවා. අපි ඒක වට කරගත්තොත් ඔන්න ඊට පස්සේ 3ත් එක්ක දෙක 3 එන්න පුළුවන්. 3ත් එක්ක දෙක 3 එන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිඵල ටික එන්න පුළුවන්. ඊළඟට 6ත් එක්ක ඔය කියන දෙක 3 එන්න පුළුවන්. 6ත් එක්ක ඔය කියන දෙක 3 එන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි වට කරලා ප්‍රතිඵල ටික නිරූපණය කරන්න ඕන. 1 2 1 3 ඊට පස්සේ 3 2 3 එක නෙවෙයි නේද පුතේ මෙතන ඉන්නේ දෙකත් එක්කනේ. සවිති ගණන් නෑ හරි 1 3 6 හරි 1 3 6 2 3 තමයි එන්නේ හරි. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. සම්භාවිතාවේ අහනවා සම්භාවිතාවේ වෙන්නේ එතකොට ඔක්කොම ප්‍රතිඵල 6 වරක් අතර 24න් 2 4 6 24න් 6 ඔබට පුළුවන් 6 වරක් 1යි 6 වරක් 4යි 4න් 1යි කියලා ගන්න පුළුවන්. ওই දෙකෙන් එකක්. ওই දෙකෙන් එකක් අපිට උත්තර කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි B කොටසට එන්න ඉස්සෙල්ලා ඔයගලන්ට මේ හා සම්බන්ධව ගැටලු තැන් තියෙනවා නම් අහන්න. මේ හා සම්බන්ධව ගැටලු තැන් තියෙනවා නම් පුතේ අහන්න. මේ විදිහට ලක්ෂ ප්‍රතිඵල ලකුණු වෙන්න ඕන, ලක්ෂ ලකුණු වෙන්න ඕන, සම්භාවිතා විද්‍යපත් වෙන්න ඕන. අර ලකුණු අන්තිමට බෙදන්න. හරි? ඊළඟට අපි එනවා B කොටස. 1 සිට 10 තෙක් අංක ලියූ සමාන කාණ්ඩපත් 10ක් බඳුනක් තුල ඇත. ඒවා සියල්ල හොඳින් මිශ්‍ර කර සම්භාවිතාවයේ ලෙස සසම්භාවී ලෙස කාණ්ඩපතක් ඉවතට ගනු ලැබේ. ඔව් සම්බන්ධ වෙලා නේද ඉන්නේ? දුන්නේ මම ඇහෙනවද? දුන්නේත් මම ඇහෙනවද? ඔව් සර්. ඒකම මේ ඉන්ටර්නෙට් වල පොඩි දුර්වලකමක් එක තමයි මේ යන්නේ. උඩ මේ එන්න පුංචි බාධාවන් කීපයක් එයි. මොනවා හරි ඔයගලන්ට ඇහෙන්නේ නැති වුණොත් මට නැවත දැනුවත් කරන්න. 1 සිට 10 තෙක් අංක ලියූ සමාන කාඩ්පත් 10ක් බඳුන තුල ඇත. ඒවා සියල්ල හොඳින් මිශ්‍ර කර සසම්භාවී ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. ඉවතටගත් කාඩ්පත සමචතුරස්‍ර සංඛ්‍යාවක් වේද නොවේද යන්න සටහන් කර නැවතත් ඒ බඳුන තුලට දමා හොඳින් මිශ්‍ර කර සසම්භාවී ලෙස නැවතත් කාඩ්පතක් ගනු ලැබේ. ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවක් වේද නොවේද යන්න පරීක්ෂා කරනු ලැබේ. 1 සිට 10 තෙක් අංක ලියූ සමාන කාඩ්පත් 10ක් බඳුන තුල ඇත. ඒවා සියල්ල හොඳින් මිශ්‍ර කර සසම්භාවී ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙයාගේ නියති අවකාශය වෙන්නේ 1 2 3 4 5 6 7 ඔය වගේ 10 වෙනකන් තියෙන්නේ.
ඊට පස්සේ ඉවතරගත් කාර්පද සමචතුරස්‍ර සංඛ්‍යාවක් වේද නොවේද යන සටහන් කර. සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 1 4 9 විතරයි. එතකොට ප්‍රතිඵල තියෙනවා 3ක්. සමචතුරස්‍ර සංඛ්‍යාවක් වේද නොවේද යන සටහන් කර නැවත ඒ බඳුන තුලට දමා. ආයි දානවා. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනයක් සහිතයි. විශ්ව කර සසම්භාවී ලෙස නැවතත් කාර්පතක් ගනු ලැබේ. ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවක් වේද නොවේද යන්න පරීක්ෂා කරනු ලැබේ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් විදියට ගත්තොත් එන්නේ 1 3 6 10. 1 3 6 10. විය හැකි සිදුවීම් දැක්වෙන සම්භාවිතාවයේ පහත රුක් සටහනේ ලකුණු කරන්න. එතකොට පළවෙනි ගැනීමනේ මේ තියෙන්නේ. පළමු ගැනීම. පළමු ගැනීමේදී සමචතුරස්‍ර සංඛ්‍යාවක් වෙන්නේ කීයද? 10න් 3යි. නොවෙන්නේ 10න් 7යි. ඒක අනුපූරක සිද්ධිය. ඊළඟට ත්‍රිකෝණ සංඛ්‍යාවක් වීම. ත්‍රිකෝණ සංඛ්‍යා තියෙන පුතේ 4යි. 1 3 6 10යි. ඒ කියන්නේ 10න් 4යි. මෙයා 10න් 6යි. ත්‍රිකෝණ සංඛ්‍යාව මෙතන 10න් 4යි. මෙයා 10න් 6යි. නොවන අවස්ථා 6යි. ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ගේ රුක් සටහන සකස් වෙන්න ඕනේ. 10න් 3 10න් 7 මේ අන්තේ සම්භාවිතා දෙක එකතු අනිවාර්යෙන් එකක් වෙන්නම ඕන. එකක් වෙන්නම ඕන. පැහැදිලිද? පළමුව සමචතුරස්‍ර නොවන සංඛ්‍යාවක් ලැබී දෙවනුව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. පළමුව සමචතුරස්‍ර නොවන සංඛ්‍යාවක් ලැබී දෙවනුව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ පුතා මේ අන්ත ඔස්සේ එන සම්භාවිතාවය. 10න් 7 ගුණ කිරීම 10න් 4. ඔන්න ඔය දෙක. එතකොට මෙතන එනවා 7 4 28යි 10 10 ගුණ වුණාම 100යි. 100න් 28. ඔක ළමෙක් සරලම කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම 4ෙන් බෙදෙනවා 4 වරක් 7යි 4 වරක් 20යි 20න් 7යි. ওই දෙකෙන් එකක් උත්තරේ වෙන්න ඕන. ඒ හැර වෙන කිසිම උත්තරයක් මේකට අපි පිළිගන්නේ නැහැ. සරලම භාගයෙන් තියන්න ඕන. එහෙම නැත්නම් මේ විදියට ගුණ කරලා තියන්න. ඔව් අහන්න. 25න් නේද? 25න් 7 පැහැදිලි වුණා පුතේ. මෙතනනේ 4ෙන් බෙදුවේ මම. ඔව් 25 පුතේ. ඕම් ස්තුතියි. මෙතන 4ෙන් බෙදුවේ මම. 4 වරක් 7යි 25. 25න් 7යි. ඊළඟට අපි එනවා එච්චර දෙයක. ඔව්නේ එච්චරයි. ඔව්. එහෙමනම් ලකුණු වෙන්නේ මෙහෙමයි. විරුද්ධ ලකුණු දෙන්නේ මේ අතේ සම්භාවිතා දෙක ඉදිරිපත් කරාට එක ලකුණක් දෙන්න. මේ අතේ එකක් දෙන්න. මේ අතට එකක් දෙන්න. මෙතන සම්භාවිතාවයට දෙකක් දෙන්න. එතකොට එතන B කොටසට පුතේ ලකුණු 5ක් එනවා. ඊට පස්සේ අපි එනවා A කොටසට. A කොටසේ ඕගොල්ලෝ මේ ප්‍රතිඵල සටහන් කරලා ලකුණු කරනවට ලකුණු දෙකක් දෙන්න. ඊට පස්සේ මේක වට කරනවට එකක් දෙන්න. වට කරනවට එකක් දෙන්න. මෙතනට දෙකක් දෙන්න සම්භාවිතාවයට. 2 2 4 1 5යි. ඒට ලකුණු එතකොට 5යි. සමස්තය එතකොට පුතේ එතන ලකුණු 10ක් හැදෙනවා. සමස්තය ලකුණු 10 හැදෙනවා. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ 10න් කීයද කියලා දාන්න. පැහැදිලිද? ඔන්න ඔහොමයි. ගැටලු තියෙනවා නම් අහන්න.
හරි පුතේ ඔයගොල්ලන්ට ගැටලුවක් නැද්ද? අපි යමු දෙයනම් සෙකන්ඩ් පේපර් එකට. අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පුතේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය ළඟට ගන්න. රතු පෑන ළඟට ගන්න. මම විශ්වාස කරනවා ඔබ හැමෝම මේ පිළිතුරු නිවැරදිව ලියලා පිළිවෙලට ලියලා සූදානම් කරගෙන මේ මා දෙන උපදේශ අනුව ඔබ මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර පරීක්ෂා කරනවා ඇති කියලා. මෙතන පළවෙනි ප්‍රශ්නේ වෙන් වෙන්නේ ඔබ දන්නවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ හා සමානව මෙතන නම් වෙන් වෙලා තියෙන්නේ බදු සම්බන්ධ ප්‍රතිශත බදු මූලික වෙච්ච ප්‍රතිශත තමයි මූලික තේමාව වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන ගත්තොත් එහෙම මේකේ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලන්න හොඳට ප්‍රශ්නේ හොඳට කියව ගමු අපි. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායමෙන් ඒ කියන්නේ වසරකදී ඔහු උපයන මුදල ඒ වාර්ෂික ආදායමෙන් පුතේ පළවෙනි රුපියල් 500,000 ආදායම් බද්දේ නිදහස් කරනවා. ඒ කියන්නේ ලක්ෂ 5ක් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දේ නිදහස් කරනවා. ඊළඟට අපිට කියනවා ඊට වැඩි පළමු රුපියල් 500,000 ඊට වැඩි මේ පළමු රුපියල් 500,000 කියනවා අපිට 104ක ආදායම් බද්දකට යටත් වෙනවා. 104ක පළමු 500,000 104ක ආදායම් බද්දක්ද මේ ඊට පස්සේ ඊටත් වැඩි වන මුදල රුපියල් 500,000 108ක ආදායම් බද්දක් ලෙස ගෙවීමට සිදු වෙනවා. ආදායම් බද්දක් විදිහට ගෙවන්න වෙනවා. ප්‍රසංග කියන්නේ යාගේ නම. ප්‍රසංග ඊයත වර්ෂයක් සඳහා එක්තරා වර්ෂයක් සඳහා ගෙවන ලද මුළු ආදායම් බද්ද 45,200යි. දැන් මෙයා ගෙවන ලද මුළු ආදායම් බද්ද දරුවනි 45,200යි. නේ 45,200යි. අහන්නේ ප්‍රසංගගේ වාර්ෂික ආදායම. ප්‍රසංගගේ වාර්ෂික ආදායම. දැන් වෙනද අපිට දෙන්නේ මේ ආදායම දීලා ආදායම් බද්ද අහනවා. මෙතන අහන්නේ ආදායම් බද්ද දීලා ආදායම අහනවා. ආදායම අහනවා. ඔව්. එතකොට අපි කොහොමද මේකට පිළිතුරු සපයන්නේ? එතකොට අපි කරන්නේ පුතා මෙන්න මෙහිමයි. ඔන්න අපි බලා ගන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරපු එක ඇවිල්ලා ඇති. අපි ප්‍රශ්න අංකේ හරියට ලියනවා පුතේ. ප්‍රශ්න අංක 1 නේ ප්‍රශ්න අංක 1 අපි සාකච්ඡා කරන්නේ රෝමිලා ක්‍රමාංක 1. රෝමිලා ක්‍රමාංක 1. ප්‍රසංගගේ අහන්නේ මුළු ආදායම බද්ද 45,200යි නම් ප්‍රසංගගේ වාර්ෂික ආදායම කොච්චරද කියලා තමයි අහන්නේ. වාර්ෂික ආදායම. එතකොට අපි පළවෙනි 500,000 ආදායම් බද්දේ නිදහස් වෙනවනේ යාගේ. පළවෙනි 500,000 ආදායම් බද්දේ නිදහස්. ඒකේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි බලනවා දෙවෙනි 500,000ට අපිට පුළුවන් මෙහෙම වුණා මේක වෙන් කර ගන්න ඕන විදියට නේ. ඊට පස්සේ අපි බලනවා දෙවෙනි 500,000ට දෙවෙනි 500,000ට ආදායම් බද්ද කීයද වැටෙන්නේ කියලා. දෙවෙනි 500,000ට වැටෙන්නේ මේ 500,000 අපි ගුණ කරනවා 100ට 4 නේ 100ට 4 එතකොට පුතා 100ව 1යි මෙතන 100ව 5000යි 5000ව 4ක් කියන්නේ රුපියල් 20000යි. නමුත් ඔබ මතක තියාගන්න අපිට දීලා තියෙන මුළු ආදායම් බද්ද මුළු
ආදායම් බදු මුදල මුළු ආදායම් බදු මුදල අපිට දීලා තියෙන්නේ 45200යි. රුපියල් 45200යි. මේ ගැන එක තමයි අපි මේ කතාව දකින්න ඕනේ. දැන් මෙතන 20000යි. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යනවා. ඊළඟ අවස්ථාවේදී මොන බලන්න ඊළඟ 500,000ට අපි ආදායම් බද්ද හොයනවා. ඊළඟ 500,000 500,000 ගුණ කිරීම 104 ඊළඟට තියෙන්නේ 108 108 එතකොට එනවා 100ව 1යි 100ව 5000යි 8 වරපා 40යි ඒ කියන්නේ පුතේ එතන එනවා 40000 40000 එතකොට මෙතන 40000යි 20000යි 60000යි දැන් අපිට තේරෙනවා එහෙමනම් මෙතන 45200 හැදෙන්නේ නම් මේ 40000 නෙමෙයි මෙතනට අදාළ වෙන්නේ නේද? එතකොට අපි අපිට ආපස්සට යන්න තියෙන්නේ අපි මෙතනින් ගන්නවා 45200න් අපි අඩු කරනවා 20000 එතකොට මෙතන එනවා රුපියල් 25200යි. එතකොට 25200ක් ආදායම් බද්ද ගෙවන්නේ 108 ගාන. ඒ කියන්නේ 108 ගානේ අවස්ථාව. අන්න අපි එතකොට බලනවා මේ විදියට 100කට 8ක් ගෙවනවා නම් 108ක් නම් 25200ක් ගෙවන්නේ කොච්චර ආදායමකටද? මේක කොච්චර ආදායමකටද? මේ ආදායම මෙතන බදු මුදල. එතකොට අපිට ඕනේ x හොයාගන්න ඕනේ. එතකොට ඔබ දන්නවා මෙතනදී අපිට මේ විදියට හරස් ගුණිතය කරලා ගන්න පුළුවන්. මේ හරස් ගුණිතය. එතකොට එන්නේ 25200 ගුණ කරනවා 100ෙන් බෙදනවා 8ෙන්. මෙතන එන්නේ පුතා සමීකරණය 8යි x සමානයි 25200 ගුණ කිරීම 100. එතකොට මේක අපි සුළු කරොත් එහෙම මෙතන අපිට අපි 8ෙන් බෙදමු 8 වරක් 1යි 25ට 8 වරක් තුන 24යි ඉතුරු 1යි 12යි 8 වරක් 1 8යි ඉතුරු 4යි 40ට 5යි 3150 100ෙන් ගුණ වුණාම 315000යි 315000යි. එතකොට මේ ආදායම දැන් අපි මෙතන මේක ගත්තේ 45200 සීමාව පහු වෙනවද කියලා බලන්න. 45200 සීමාව පහු වෙනවනේ. එතකොට තමයි අපි එනම් 25200 මේ ආදායම් බද්ද ගත්තා. මෙතන ආදායම් බදු මුදල. එතකොට ඒ මුදල ගෙවන්නේ කොපමණ ආදායමක් සඳහාද? මේ එහෙමනම් අපි ලියනවා එම නිසා මුළු ආදායම. මුළු ආදායම වෙන්නේ පළවෙනි 500,000 ආදායම් බද්දෙන් නිදහස් ඒක එනවා. ඊට පස්සේ දෙවෙනි 500,000 එනවා. ඊළඟට එන්නේ 315,000. 315,000 මේ ටික එකතුව. එතකොට මෙතන එනවා පුතා 0.0.0 මෙයා 5යි මෙතන 1යි 5යි 5යි 10යි 13යි. එතකොට එන්නේ රුපියල් 1,315,000යි. මේ උත්තරේ ආවද? කතා කරමුකෝ. චන්දිව මොකද කියන්නේ ආවද උත්තරේ? අවල් ඔව්. මේ විදිහටද හැදුවේ මේක වෙනස් විදිහකටද හැදුවේ? ඔය විදිහට තමයි. ඔව්. තව කතා කරමු. තනුෂිදුව කොහමද හැදුවේ මේ මාවත දනුල? ඔව් සර්. ඉරුක ආවස ඔව්.
ආදායම් බද්ද දීලා ආදායම අහනවා. එතකොට අපිට මේ විදිහට ගලප ගන්න පුළුවන්. නේ? ඊළඟට අපිට එනවා රෝමි ඉලක්කම් අංක 2ට මේකෙත් අපි ලකුණු අනුමාන වශයෙන් දැම්මොත් පුතා මේ 20000 වෙනකොට එකක් දෙන්නම වෙනවා. 315000 වෙනකොට එකක් දෙන්න වෙනවා. දැනට අපි මේ විදිහට දාගමු මෙතනට එකක් එනවා අවසාන උත්තරේට. මෙතන 8න් ගුණ බෙදලා 100න් ගුණ කරනකොට එකක් දෙන්න. දැනට මෙතන ලකුණු දාගන්න 4ක්. ලකුණු 4 මෙතනටත් එකක් එන්න පුළුවන්. මම ඒක ඊළඟ එකේදී බලන්නම්. අපි එනවා දැන් දෙවෙනි කොටසට රෝමි ඉලක්කම් අංක 2. රෝමි ඉලක්කම් අංක 2 ප්‍රශ්නේ මෙහෙමයි. ගැටලුවට යම් බලන්න. ඒකේ කියනවා පුතා මෙහෙම ප්‍රසංගකයේ මුළු වාර්ෂික ආදායමෙන් ඉහත ආදායම් බදු මුදල ගෙවූ පසු ඉතිරි වන මුදලින් 10%ක් වාර්ෂිකව 15%ක් සුළු පොලිය ගෙවන බැංකුවක තැන්පත් කරන ලදී. බැංකුවක තැන්පත් කරන කිසියම් කාලයකට පසු ඔහුට මුළු මුදල ලෙස 222215ක මුදලක් බැංකුවෙන් ලැබුණි නම් එම මුළු මුදල ලැබීමට ගත වූ කාලය සොයන්න. ප්‍රසංගකයේ මුළු වාර්ෂික ආදායමෙන් ඉහත ආදායම් බදු මුදල ගෙවූ පසු ඉතිරි මුදල 10%ක් ඉතිරි මුදලින් 10%ක් වාර්ෂිකව 15%ක් සුළු පොලියක් ගෙවන බැංකුවක තැන්පත් කරන ලදී. නේ ප්‍රශ්න දෙකක් එතන. කිසියම් කාලයකට පසුව ඔහුට මුළු මුදල ලෙස රුපියල් 225215 මුදලක් ලැබී බැංකුවෙන් ලැබුණේ නම් එම මුළු මුදල ලැබීමට ගත වන කාලය කොච්චරද කියලා අහන්න. ඔව් දරුවෝ. දැන් මේවා ටිකක් පටලවලා තියෙන්නේ. නේද? අපි පැටලෙන්නේ නැතුව හදමු මේක. ඔන්න ඔබ මේ තීරණය දැක්කද කියලා බලන්න. දැන් අපි හදන්නේ රෝමි ඉලක්කම් අංක 2. රෝමි ඉලක්කම් අංක 2. දැන් එයා ආදායම් බදු ගෙවනවනේ. නේ? එයා ආදායම් බදු ගෙවනවා. කොච්චරද ගෙවන්නේ? 45200යි. ආදායම් බදු ගෙවූ පසු ඉතිරි මුදල. ආදායම් බදු ගෙවූ පසු ඉතිරි මුදල. ආදායම් බදු ගෙවූ පසු ඉතිරි මුදල එන්නේ කොහොමද? අපිට ආවේ ආදායම් බද කීයද? ආදායම් ආවේ කීයද? 1,315,000යි. 1,315,000යි. එතකොට එන්නේ 1,315,000යි ආදායම. ඒකෙන් ආදායම් බදු මුදල කොච්චරද? ඒකෙන් ආදායම් බදු මුදල ගෙවන්නේ පුතා 45200යි. 45200යි. ඔක අපි අඩු කරමු. ඒකට මෙතන 800යි. මෙතන 14න් 5 9යි. මෙතන 10න් 4ක් 6යි. මෙතන 2යි 1යි. 8යි 2යි 10යි 9යි 14යි 15යි 8යි 10යි 2යි. ඒ කියන්නේ එතන එනවා රුපියල් 1,265,800යි. එතකොට ඒකෙන් තමයි 10%ක් බැංකුවේ තැන්පත් කරන්නේ. බැංකුවේ තැන්පත් කළ මුදල. ඊට පස්සේ අපි එනවා
බැංකුවේ තැන්පත් කළ මුදල. තැන්පත් කළ මුදල. බැංකුවේ තැන්පත් කළ මුදල වෙන්නේ මේ මුදලින් 10%ක්. ඒ කියන්නේ 1,269,800 ගුණ කිරීම 10%. දර පුතාලට පේනවා 100ෙන් බෙදුවාම 12,698යි. 100ෙන් බෙදුවාම මෙතන 100ෙන් බෙදෙන. 10න් ගුණ වුණාම 126,980යි රුපියල්. මේක තමයි අපි බැංකුවේ තැන්පත් කරන්නේ. එතකොට අපි බලමු වසරක මෙතන මුල් පොලිය. අපි බලමු බැංකුවෙන් ලැබුණේ මුළු පොලිය. ලැබුණු මුළු පොලිය කියන්නේ වැඩිපුර ලැබුණු මුදල. වැඩිපුර ලැබෙන මුදල ඉන්නේ මුළු මුදල ලැබෙනවා පුතා 225,215. ඒකෙන් 126,980ක් අපි අඩු කරනවා. එතකොට 10න් 5න් බිඳුව 5යි. එතකොට 11න් 8ක් 3යි. 11න් 9ක් 2යි. 14න් 6ක් 8යි. මෙතන 11න් 2ක් 11න් 2ක් 9යි. 11න් 2ක්. ඔව් 9යි. 5යි 8යි 3යි 11යි 9යි 2යි 11යි 12යි 14යි 15යි 9යි 10යි 11යි 12යි එකක් රුපියල් 98,235ක් තමයි පොලිය වෙන්නේ. ඊට පස්සේ අපි හොයමු වසරකට ලැබෙන පොලිය. වසරකට ලැබෙන පොලිය අපි හොයමු. ඔව්. වාර්ෂික පොලිය අනුපාතය අපිට දීලා තියෙනවා කීයද? 115යි. වාර්ෂිකව 115ක සුළු පොලියක්. නේ? එතකොට එහෙනම් අපි මොකද කරන්නේ? තැන්පත් මුදල තියෙනවනේ. තැන්පත් මුදල රුපියල් 126,980යි. 126,980යි. ඒ 126,980 අපි ගුණ කරනවා 115 වෙන්නේ. වාර්ෂික පොලිය 115යි. එතකොට පුතා මෙතන 10න් බෙදුවා 12,698යි. මෙයා 10න් බෙදුවා 10යි. ඊට පස්සේ මෙයාව අපි 5න් බෙදුවා 5 වරක් 3යි 5 වරක් 2යි. ඔව්. සර් උතන මුළු මුදල තියෙන්නේ සර් 222 නේද? මුළු මුදල 220 ඕනේ 222,000 මට පෙවුනේ 5 වගේ පුතේ. මෙතන 222,000. ඕ 222,000. එතකොට මෙතන තමයි ෆෝන් එකකින් එක ගත්තේ පේනවා. මෙතන එතකොට එන්නේ 11න් 6ක් 5යිනේ. 5යි 8යි 3යි 11න් 1යි 9යි 10යි 11යි 12යි 6යි 11යි 12යි 95,235නේ. හරි. දැන් මෙතන එතකොට එන්නේ මම බෙදුවේ දැන් 5යි. ඊට පස්සේ මම බෙදනවා 2කින්. දෙවරක් 1යි, දෙවරක් 6යි, දෙවරක් 3යි, දෙවරක් 4 8යි, ඉතුරු 1යි 9යි. 6,349 3යි. එතකොට එන්නේ 9 වරක් 3 27න් 7 දෙකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 14න් එකක් ඉතුරුයි. 3 වරක් 9යි 10න් බිඳු එකක් ඉතුරු 6 වරක් 18යි 19යි. රුපියල් 19,047යි. ඒ වසරකට පොලිය. මේ ලැබුණු මුළු පොලිය. එහෙනම් අපෙන් අහන්නේ කාලය. අපේ ප්‍රශ්නේ කරන්නේ මෙසේ ලැබීමට ගත වූ කාලය කොච්චරද කියලා. සුළු පොලියේ හින්දා. එහෙනම් අපි කරන්නේ 95,235 බෙදන්න ඕන පුතා 19,047. අපි බෙදන්න ඕන කාවද 95,235 අපි බෙදනවා 19,047.
ඔව් අපි කොතනද ඒක මම මෙතන ඉඳ මැදි හින්දා මම ඊළඟ පිටුවට එනවා පුතා. අන්න අපි ලියනවා එම නිසා ගත වූ කාලය එන්නේ පුතේ 95235 බෙදන්න ඕන 19037. මොකද හිතෙන්නේ මේක හරියටම 5ක් වෙනවා නේද පුතා? 5යි. පස්වරකට 35ක් 5 තුනක් විදිහට පස්වරකට 15යි පස්වරකට 35ක් 5 තුනක් විදිහට එතකොට මෙතන 47 නේ 19047 පස්වරකට 20යි 20යි තන 23යි පස්වරකට 45යි හරියටම 5යි අවුරුදු 5යි ඔන්න ඔකයි උත්තර. පරපතල සුළු කිරීම ටිකක් තියෙන්නේ නේද නිකන්. අවසානයේ සරල. පූර්ණ සංඛ්‍යාත්මක අගයක් එන්නේ. කොහොමද ඔයගොල්ලෝ හැදුවද? ගැටලු තියෙනවා නම් අහන්න. ඔය විදිහට එන්නේ. ජනදී ගණන් හැදුවද? ඔව් සර්. මේ විදිහට උත්තර ආවා. ඔව් සර්. මේකේ වාක්‍ය ලියවෙන්න ඕන පුතේ. මේකට ඔහොම මේක ඉස්සෙල්ලේගේ මම ලකුණු කීයක් දුන්නද? ඒක ලකුණු බෙදුවද පුතේ? ඉස්සෙල්ල ලකුණු 4යි දුන්නේ නේ. ලකුණු 4යි මෙතනට අපිට දෙන්න වෙනවා ලකුණු 6ක්. ඒ 6 ඉන්නේ මෙන්න මේ තැන් වලට. මෙතනට 1යි, මෙතනට 1යි, මෙතනට 1යි, මෙතනට 1යි. හරි ඊළඟට මෙන්න මේ බෙදෙන බව පෙන්නනවට එකක් දෙන්න උත්තරේට එකක් දෙන්න. මේ 19047න් බෙදෙන බව පෙන්නනවට එක. ඒ අනුව ලකුණු 6ක් එනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. ඔව් අහන්න පුතේ. සර් මම සර් පළවෙනි පියවර දෙක ලියලා අර තුන්වෙනි ටික සමීකරණකින් හැදුවේ. සමීකරණේ අපිට i සමානයි ptr වලින්ද? නෑ සර් අර x කියලා අරන්. කියන්නේ ඔය x සමානයි කාලය කියලා අරන්. කාලේ x කියලා අරගෙන මෙතන පොලියට සමාන කරා. පොලියටද සමාන කරේ මුළු මුදලට සමාන කරේ. මුළු මුදලට සමාන කරා සර් 100 ඒ ගාන එකතු වෙයි. ඒක සුළු කිරීම ටිකක් සංකීර්ණ වෙන්නේ නැති නේ. කියන්නේ අන්තිමට සර් බෙදෙන එකට ආව 95000. ඔව් බෙදනකොට මෙතනට එන්නේ නේද? ඔව් සර්. ඔයාට හිතෙන විදිහට මොකද්ද ක්‍රමේ හොඳ මේකද ඔයා හදපු විදිහට? මොකද හිතෙන්නේ? මෙතන මම කරේ වසරකට පොලිය හොයලා මුළු පොලිය වසරක පොලියෙන් බෙදුවා. කොහොමද ඉතින් මේක මාස ගානකට එහෙම ගණනේ වෙන්නේ නැහැ බෝධුර පූර්ණ සංඛ්‍යාත්මක අගයක් නෙන්නේ. නේ? මොකද ඡන්දෙ හිතෙන්නේ නිකන්. ඔබට පහසු ක්‍රමයේ ගැටලුවක් නැහැ. නේ? මෙතන මම කරේ වසරකට පොලිය හොයලා මුළු පොලිය වසරක පොලිය බෙදුවා. මේක ගන්න පුළුවන්. උදාහරණ විදියට හරි ඒක අපි බීජ ගණිතයේ උදව් කරගෙන සමීකරණයක් ලෙස අරගෙන ඔගේ සමීකරණේ පොලියට සම්බන්ධ කරලා ගන්නත් පුළුවන් මුළු මුදල සම්බන්ධ කරලා ගන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබ උත්තරේ නිවැරදිව අරන් තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. හරි? එහෙමනම් පළවෙනි ප්‍රශ්නය ගැන අපි නැවත පොඩ්ඩක් විමසා බලුවොත් එතන තිබුණේ ආදායම් බදු සහ ඊළඟට තිබුණේ මොකද සුළු පොලියට සම්බන්ධ කරලා නේ? ආදායම් බදු හා සුළු පොලියට සම්බන්ධ කරලා. ඇත්තටම මේ සෑම ගැටලුවම පුතේ O level ප්‍රශ්න පත්‍රයේ එහාට ගිය අභිභවා ගිය අවස්ථා. මේව ලකුණු 10කට මේවා ටිකක් ගලප ගන්න අමාරුයි. තේරුණාද මේ සුළු කිරීම ටික ළමයින්ට ගොඩක් මුත්‍ශීලී මදි. නමුත්
එහෙම කියලා මේ වගේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලට ඔබ මුහුණ දෙනවා නම් ඔබට සාමාන්‍ය අපි ගත්ත ජාතික මට්ටමේ පළාත් මට්ටමේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනකොට ඔබට ලොකු කන්නරයක්, ශක්තියක්, ධෛර්යයක් ලැබෙනවා. ඒ වගේම ඒක ඉහළ ප්‍රතිඵලයකට හොඳ ආශිර්වාදයක් වෙනවා. හැබැයි ගණන් හදලා තියෙන්න ඕන. මම හදන එක දිහා බලාගෙන ඉඳලා ඒක ලැබෙන්නේ නැහැ. අපි එනවා ප්‍රශ්නාංක 2ට. බලන්න ප්‍රස්තාරේ ශිතය දීලා තියෙන විදිය නේ. ඊට පස්සේ අපිට කියනවා කුඩා බෙදුම් 10ක් ඒකක එකක් x ගන්නලු y 10ක් එකක් කියලා ගන්නලු. ඒ ප්‍රශ්න කීපයකට අහනවා. අපි එතනට එමු එමන්නේ. ඔව් මම මේකට මට ප්‍රස්තාරය අඳින්න මම කණ්ඩායම තලයක් මෙතන පුතේ ෂෙයා කරගන්නවා. මට විනාඩියක් දෙන්න. හරි? ඔගොල්ලෝ එතකන් සූදානම් වෙන්න. ඔව් මම හිතන්නේ දැන් ලැබිලා ඇති. මේකේ ශිතය වෙන්නේ ශිතය y සමානයි දෙගුණයක් 3 අඩු කිරීම x වර්ගය. ඔන්න මොනවද? මේ ශිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා සකස් කළ වගුවක් පහත දැක්වේ. මේක වගුවක් සකස් කරලා තියෙන පුතා මෙහෙම. මේකට අපි කියන්නේ අගේ වගුව කියලා. මේකට කියන්නේ අගේ වගුව. ඔන්න ඔහොම දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ x සමානයි ඍණ 1 වෙන විට y ණි අගය. x සමානයි ඍණ 1 වෙන විට y ණි අගය. පළවෙනි එක. x සමානයි ඍණ 1 වෙන විට y ගේ අගය. අපිට මේකේ සමමිතිකත්වය තුලින් ගන්න පුළුවන්. අපි බැලුවොත් මෙතන බලන්න මේකේ සමමිතිකත්වය තුලින් අපිට ගන්න පුළුවන්ද කියලා. මෙතන ඍණ 12 වෙනකොට මෙතන ඍණ 12යි. ඍණ 2 වෙනකොට ඍණ 2යි. මෙතන පුතේ 4 වෙනකොට එනම් මෙයා 4 වෙන්න ඕන. එහෙනම් x සමානයි ඍණ 1 වෙන විට x සමානයි ඍණ 1 වෙන විට x සමානයි ඍණ 1 වෙන විට y ගේ අගය. y කීයද? එතකොට y 4යි. y 4යි. ඕනනම් ආදේශ කරලා ගන්නත් පුළුවන් ළමෙට. ආදේශ කරොත් එන්නේ මේ විදිහට. ආදේශ කරොත් ළමයා මෙතනට x සමානයි ඍණ 1 වෙනකොට ඔන්න බලන්න. 2 3 අඩු කිරීම ඍණ 1 වර්ගය. මෙතන ඍණ 1 වර්ගය පුත ඔබ දන්නවා ධන 1යි. ඍණ 1 වර්ගය වෙන්නේ ධන 1යි. එතකොට මෙතන ඉන්නේ 2 ගුණ කිරීම 2. ඒ කියන්නේ 4යි. මෙතන ඍණ 1 x වෙනුවට මෙතන දැන් 3 අඩු කිරීම ඍණ 1 වර්ගයෙන් එන්නේ ඔන්න. ඔන්න. එතකොට ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි. 3 එකක් අඩු කරාම 2යි. දෙවරත් 1 4යි. නේ? අන්න එහෙම ගන්න පුළුවන්.
නැත්තම් මේ මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන දේ පළවෙනිම සමමිතිකත්වයේ තුලින් මේක ගලප ගන්න බලන්න. මොකද මේක උත්තරේට විතරයි ලකුණ හම්බ වෙන්නේ. සමමිතිකත්වයේ තුලින් මේක ගන්න බැරි නම් තමයි ඔබ ආදේශයට යන්නේ. හරි? අත්‍යවශ්‍ය නැහැ ආදේශය කරන්න ඕන කියලා. ඊළඟට අපිට කියනවා දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2 තියෙන්නේ පුතේ x අක්ෂයේ කුඩා පෙතුම් 10කින් ඒකක එකක්ද y අක්ෂයේ කුඩා පෙතුම් 10කින් ඒකක දෙකක්ද ලෙස ගෙන මේකේ ප්‍රස්ථාරය අඳින්න තියෙනවා. ඔව්. අපි අඳුත් එහෙම මේ විදිහට y සමානයි 2 ගුණයක් වරහන 3 අඩු කිරීම x ගේ වර්ගය. ඔන්න ඔය විදිහට තමයි ඔබේ ප්‍රස්ථාරය ලැබෙන්නේ. ඇත්තටම ඔබ ඇඳපු ප්‍රස්ථාරය මේකට ගැලපෙන ප්‍රස්ථාරයද කියලා බලන්න ඔගොල්ලෝ සතු දැනුම තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට මේ ප්‍රස්ථාරයේ ආකෘතියත් එක්ක ගලප ගන්න පුළුවන්. ඔබ දන්නවා පුතා මේක තියෙන්නේ y සමානයි වරහන් ඉවත් කරොත් දෙවරක් 3 6යි ඍණ 2යි x වර්ගය. තවදුරටත් අපි ඍණ 2යි x වර්ගය ඉදිරියට ගත්තොත් ඍණ 2යි x වර්ගය ධන 6යි. මේ y. මෙයා ආකෘතිය තමයි ඔබට මතක ඇති. මෙයා y සමානයි ax වර්ගය ධන හෝ ඍණ p ආකාරයේ තමයි තියෙන්නේ. මෙයා ඔබට පේනවා ඒකේ සංගුණකේ ඍණ හින්දා අනිවාර්යයෙන්ම උපරිමයක් එන්නේ. උපරිමාගේ තමයි පුතේ ධන 6. අපිට ප්‍රස්ථාරය තුල ඒක පැහැදිලි ධන 6. අනිත් එක මේ ආකෘතිය තුල ප්‍රස්ථාරයේ වර්ගජ සිතයක් උපරිමයක් සහිත වර්ගජ සිතයක්. වර්ග මේ උපරිමයක් සහිත පරාවලයක්. මෙයාගේ සම්මිතික අක්ෂය y අක්ෂය වෙනවා. ඒ ඔක්කොම මෙතන සැපිරිලා තියෙනවා. ඒ අනුව ප්‍රස්ථාරය ඇද්දට පස්සේ ඒක තමයි රෝමීලකම් අංක 2. ඒ ඔබේ ප්‍රශ්නේ රෝමීලකම් අංක 2 මෙතන අපි ප්‍රශ්නාංක දැම්මොත් මේ රෝමීලකම් අංක 1 මෙයා රෝමීලකම් අංක 2 ඊළඟට අහනවා ශිතයේ ධනව අඩුවන x යගේ පරාසය රෝමීලකම් අංක 3 ශිතය ධනව අඩුවන x පරාසය ධනව අඩුවන පුතා මේ කොටස වෙන්නේ ඍණව වැඩි වෙන කොටස. මෙතන ශිතේ ශූන්‍ය වෙන කොටස. බිඳුවයි. මෙතනට වෙනකොට වෙන්නේ ධනව වැඩි වෙන කොටස. මෙතන උපරිම වෙන කොටස. මේ උපරිමය. ඊට පස්සේ මෙතන ධනව අඩු වෙන කොටස. මෙතන නැවත ශූන්‍ය වෙන කොටස. මේ කොටස වෙන්නේ ඍණව අඩු වෙන කොටස. දැන් ඔබෙන් අහන්නේ මොකක්ද? ඔබෙන් අහන්නේ ශිතය ධනව අඩුවන x පරාසය. ධනව අඩුවන x පරාසය කියන්නේ එහෙමනම් මෙන්න මේ කොටස මෙතනින් ගන්න මේ ශිතේ ධනව අඩු වීගෙන එනවා. ධනව අඩු වීගෙන එන ඕ විදියට. මේ ධනව අඩු වෙන ඔන්න ඔය කොටස. මෙයාගේ පරාසය අහන්නේ. මෙන්න මේ පරාසය. ඔන්න ඔය පරාසය. එතකොට අපිට උත්තරේ ඉන්නේ බිඳුවයි එතන කීයද එන්නේ මෙතන කීයද එන්නේ කියලා අපි බලමු පොඩක් ප්‍රශ්නාරි ලොකු කරන්න වෙනවා බලන්න එතන එන්නේ 1.5යි 6යි 7යි 1.7 නේ දරුවනි මෙතන 1.7
1.7 x පවතින්නේ මෙන්න මේ කියන පරාසය තුල. බිඳුවත් 1.7ක් අතර. කොහොමද දුල්ලෙන් කතා කරන්නේ කොහොමද මේ උත්තරය ආවද ඔයගොල්ලන්ට? සිතය ධනව අඩුවද? x පරාසය. මෙතන සමාන ලකුණු වෙන්න බෑ. මෙහෙම ලියලා තියෙනවා නම් ඔබ වැරදි. හේතුව මෙහෙම තිබුණොත් වැරදි හේතුව මෙතන අඩු වෙන කොටස අඩු වෙන කොටස මේ කොටසේදී අඩු වෙන්නේ නැහැ. මෙතනදී මෙතන බිඳුව වෙනකොට උපරිම අවස්ථාව අඩු වෙන කොටස ඒකේ උත්තරේ පේන්නේ නැහැ නේ සර්. මෙනි ශකල ෂෙයාර් කරොත් ආයි ඒක නැති වෙනවා. ඕනේ. දැන් ප්‍රශ්නාරේ පේනවද? ප්‍රශ්නාරේ පේනවද පුතා? මෙන්න මේ කොටස තමයි ධනවාදු වෙන්නේ. එතකොට මෙන්න මේ පරාසය තමයි ඔබට ඕනේ. මෙන්න මේ පරාසය. එතකොට එන්නේ බිඳුව x 1.7 මේක නෙවෙයි උත්තරය ආවේ. මෙතනදී අපි ධන හෝරින 0.1ක chance එකක් තියෙනවා මෙතන. පැහැදිලි? දැන් පේනවද පුතේ? දැන් පේනවා. දැන් ඊළඟට අහනවා හතරවෙනි ප්‍රශ්නේ රෝමී ඉලක්කම් අංක 4 මේක කියනවා y ඍණ 3ට වඩා වැඩි වන x යගේ පරාසය. y ඍණ 3ට වඩා වැඩි වන x පරාසය. y ගේ ඍණ 3ට වඩා වැඩි වන x පරාසය. එතකොට ඕගොල්ලෝ y සමානයි ඍණ 3 කියන සරල රේඛාව අපි අඳිනවා. y සමානයි ඍණ 3. y සමානයි ඍණ 3 කියන සරල රේඛාව තමයි පුතා මේ එන්නේ. ඔන්න බලන්න. අපි අඳිනවා y සමානයි ඍණ 3 සරල රේඛාව. ඔන්න මම නැවත අඳින්නම්. මෙන්න මේ. සර් මොනක් කියන්නේ නැහැ නේ සර්. ඕක මේ 10කින් දෙකක් ගන්න කියලා. එකක දෙකක් ගන්න කියලා. ඔව් නෑ මම මෙතන දැන් මම මගේ එකේ ගත්තේ මේ මගේ එහෙම ගන්න අමාරුයි මෙතන. මම මේ කුඩා බෙදුම් 10 5ක් ඒකක එකක් කියලා ගත්තේ. හරි? ඕගොල්ලන්ගේ ඒක අරන් තියෙන්න ඕන අර වගේ. එතකොට මේ උත්තරය ආවේ නැද්ද ඕගොල්ලන්ට? 1.7 නෙවෙයිද ආවේ? මේක තමයි එන්න ඕනේ. 1.7 නැත්නම් 1.6 නැත්නම් 1.8. ওই තුنين එකක් එන්න ඕන. ওই තුන නැත්නම් වැරදි. මේ ප්‍රාන්තරයේ එන්න ඕනේ. දැන් ඔන්න දැන් මේ අවස්ථාව අපි කතා කරන්නේ y ගේ අගය ඍණ 3ට වඩා වැඩි හෝ සමාන වන x ගේ ප්‍රාන්තරය. මේ තමයි පුතා y සමානයි ඍණ 3 නේද පුතේ? අනිත් පැත්තට යන්න ඕනේ. ඍණ 3 මම මේ ධන 3 අරන් තියෙන්නේ. එහෙනම් මේ පැත්තට යන්නේ. ඔන්න දැන් ඒකක මම මෙහෙම ගත්තා. ඍණ 3. ඔන්න මේ තමයි y සමානයි ඍණ 3 සරල රේඛාව. එතකොට
ඍණ 3ට වැඩි y ගියාගේ. ඍණ 3ට වැඩි කියන්නේ මේ පැත්ත. එතකොට අපි මෙතන එනයි මෙතන කණ්ඩාංකයේ ඍණ 2.1 වගේනේ. මෙතන ඉන්නේ ධන 2.1 වගේ. එතකොට ප්‍රාන්තරයේ එන්නේ පුතා මෙන්න මේ කියන ප්‍රාන්තරය. මෙන්න මේ ප්‍රාන්තරය. y ඍණ 3ට වඩා වැඩි හෝ සමාන වන x යගේ ප්‍රාන්තරය. එතකොට ඔබේ උත්තරේ එන්න ඕන x මෙතන එන්නේ පුතා ඍණ 2.1 මෙතන ධන 2.1 අඩු හෝ සමාන එන්නේ මොකද හේතුව y සමානයි 3 අවස්ථාවත් අදාළයි. ඒ කියන්නේ මේ y ගේ අගය ඒ කියන්නේ මේ පැත්තට යනකොට y ගේ අගය මොකද වෙන්නේ ධන අගය මේක වැඩි වෙනවා. මේ y ගේ අගය වැඩි වෙන අවස්ථාවනේ කාට වඩාද ඍණ 3ට වඩා වැඩි වෙන අවස්ථාව. මෙතන වෙන්නේ y සමානයි ඍණ 3 අවස්ථාව. ওই දෙකම අදාළයි. ওই දෙකම අදාළ වෙනවනම් මෙතන ඉඳන් තමයි x ගේ ප්‍රාන්තරේ පවතින්නේ. ඍණ 2.1 සිට ධන 2.1 තෙක්. එතකොට ඔබේ උත්තරේ මේ විදිහට එන්න ඕන. මෙතනත් ධන හෝ ඍණ 0.1ක් ඔබට හිමි වෙනවා. chance එක. පැහැදිලිද? ආවද ඔබට උත්තර මේවා? චන්දිව් කොහොමද කතා කරන්න? උත්තර ආවද මේවා? විසුල ඔක අවස මේ විදිහට නේ? right. ඊළඟට අහනවා වර්ගමූල 3 අගය. වර්ගමූල 3 අගය හොයන්නලු. කොහොමද වර්ගමූල 3 අගය අපි ගත්තේ? මෙහෙමයි ගන්න ඕනේ. දැන් මෙයාගේ සිතේ අපිට එන්නේ ඔන්න බලන්න මම මේ ටික පොඩ්ඩක් මකනවා පුතා. වර්ගමූල 3 අගය බලන්නේ මෙහෙමයි. දැන් සිතේ ඉන්නේ y සමානයි 2 ගුණයක් 3 අඩු කිරීම x වර්ගය. ඒ කියන්නේ y සමානයි 6 ඍණ 2x වර්ගය. ඒ කියන්නේ y සමානයි ඍණ 2x වර්ගයේ ධන 6. ඔක තමයි ඔය. දැන් අපිට ඕනේ වර්ගමූල 3 අගය. එතකොට අපි ගත්තොත් y සමානයි බිඳුව වන විට ඍණ 2x වර්ගය ධන 6 මොකද වෙන්නේ පුතේ බිඳුව වෙනවා. y ගේ බිඳුව වෙනකොට මෙයා එතකොට මේකේ එනවා ධන 6 එහා පැත්තට ගෙනිච්චොත් ඍණ 2x වර්ගය සමානයි ඍණ 6 වෙනවා. ඊට පස්සේ ඍණ වලින් බෙදුවොත් 2x වර්ගය ධන 6 වෙනවා. දෙකෙන් බෙදුවොත් x වර්ගය සමානයි 3 වෙනවා. x සමානයි එතකොට ධන හෝ ඍණ මූල 3 වෙනවා. ඔතන තේරුණාද? මේ සිතේ y බිඳුව වෙනකොට පුතේ ඍණ 2x වර්ගය ධන 6 බිඳුව වෙනවා. ඍණ 2x වර්ගය ඍණ 6 වෙනවා. 2x වර්ගය 6 වෙනවා. x වර්ගය 3 වෙනවා. x කියන්නේ ධන හෝ ඍණ මූල 3යි. ඒ කියන්නේ මෙයා පුතා වර්ගජ සමීකරණයක් නේ. මෙයා වර්ගජ සමීකරණයක්. වර්ගජ සමීකරණයක්.
එතකොට මේ වර්ගජ සමීකරණයේ විසඳුම් තමයි මේ තියෙන්නේ. මේ වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ එකක් ධන මූල 3 සහ අනික ඍණ මූල 3. ඔය තමයි විසඳුම් දෙක. එතකොට මේ වර්ගජ සමීකරණයේ විසඳුම් ප්‍රස්ථාරය ඇසුරෙන් ලබා ගන්න පුළුවන්. කොහොමද ප්‍රස්ථාරය ඇසුරෙන් ගන්නෙ? එතකොට අපි කරන්නේ මේ y සමානයි බිඳුව කියන සරල රේඛාව අපි අඳිනවා. y සමානයි බිඳුව කියන සරල රේඛාව අපි මේ කන්දාංක තලයේම අඳිනවා. y සමානයි බිඳුව කියන සරල රේඛාව කියන්නේ පුතා මේ x අක්ෂය මත අඳින සරල රේඛාව. මෙයා y සමාන බිඳුව සරල රේඛාව. ඒක ඉතින් අමුතුවෙන් අඳින්න අවශ්‍ය නැහැ. මම ඔබට පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට මේ වර්ගජ සමීකරණයේ විසඳුම් ප්‍රස්ථාරය ඇසුරෙන් ගත්තොත් මෙන්න මේ සමීකරණයයි මේ y සමාන බිඳුව සරල රේඛාවයි y සමානයි දෙගුණයක් 3 අඩු කිරීම x වර්ගයේ සිටේ ප්‍රස්ථාරයයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක තමයි මේ වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ. එතකොට කවුරුද ඒගොල්ලන්ගේ විසඳුම් වෙන්නේ? එකක් තමයි ඍණ 1.7 අනික ධන 1.7 ධන 1.7 නේ. එතකොට ඍණ 1.7 ධන 1.7 තමයි මෙයාගේ මූල වෙන්නේ. මූල කියන්නේ විසඳුම්. සහ ඒ වගේම මේ විදියට ගත්තාම මෙයාගේ විසඳුම් වෙන්නේ මේ දෙන්න. මේ බීජීය ක්‍රමයෙන් තමයි මේ අපි විසඳුම් හෙව්වේ. මේකට කියන්නේ බීජීය ක්‍රමය. මේ ප්‍රස්ථාරය මගින් තමයි මේ ගත්තේ. එහෙනම් මේ ලැබෙන විසඳුම් දෙකට සමාන වෙන්න එපා. මොකද එකම වර්ගජ සමීකරණයේ විසඳුම් තමයි අපි මේ ගත්තේ. එකම වර්ගජ සමීකරණයේ විසඳුම් ක්‍රම දෙකකට ගත්තා. එකක් ප්‍රස්ථාරය ඇසුරෙන් ගත්තා, අනිත් එක බීජීය ක්‍රම වලින් ගත්තා. එහෙමනම් පුතේ මේ ධන මූල 3 යගේ ගැලපෙන්න ඕනේ මෙතන ධන 1.7. එම නිසා අපි කියනවා මූල 3 යගය 1.7යි කියලා. ඍණ මූල 3 යගය තමයි ඍණ 1.7ට ගැලපෙන්නේ. ඒක අවශ්‍ය නැහැ අපිට. අපි ගන්නේ ධන මූල 3. මේව ධන මූල 3 වර්ගමූල 3 ධන හෝ ඍණ කියලා වුණා නම් ඔබේ උත්තරේ එන්නේ ධන හෝ ඍණ 1.7. ඍණ මූල 3 වර්ගමූල 3 ඇහුවා නම් ඔබේ උත්තරේ ඍණ 1.7. අපෙන් අහන්නේ මූල 3 වර්ගමූල 3. එහෙනම් උත්තරේ 1.7. පැහැදිලිද? ඔන්න ඔහොමයි. ගැටලුවක් තියෙනවා නම් අහන්න. සර් මූල තුනට ගත් විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මූල තුන ගත්ත විදියට. මෙතන අපි මේ වර්ගජ සමීකරණය මේ සමීකරණය මෙතනින් තර්ක කරේ. මෙයාගේ y බිඳුව කරා. y බිඳුව වන විට ඍණ 2x වර්ගය ධන 6 බිඳුව වෙනවා කියලා පිළිගන්නවා නේද? ඔව් සර්. ඊට පස්සේ පුතා මම මේකේ ධන 6 එහා පැත්තට ගත්තා. ඍණ 2x වර්ගයේ ඍණ 6 කියන එක තේරුණාද? දෙපැත්තම ඍණ වලින් බෙදුවා. දෙපැත්තම දෙකෙන් බෙදුවා. එතකොට x කියන අගය එන්නේ දැන් x වර්ගය 3යි නම් පුතා x එන්නේ වර්ගමූලයනේ අපි ගන්න. එතකොට මෙයාගේ කොහොම? එතකොට x වර්ගයේ වර්ගමූලය x වෙනවා. මෙයා වර්ගමූල 3 වෙනවා. වර්ගමූලයේ මෙතන සැලකීමේදී අපි ධන ඍණ අගයන් දෙකම ගන්න. වර්ගජ සමීකරණයේ විසඳුම් දෙකක් එන්නේ නැහැ. ඒ හින්දා මෙතන ධන ඍණ අගයන් දෙකම ගන්න. ඒක තමයි මම කිව්වේ මූල වෙන්නේ මූල 3 වර්ගමූල 3යි වර්ගමූල ඍණ 3යි. ඍණ වර්ගමූල 3යි. හරිද? එතන තේරුණාද? හරි සර්. ඒ අපි කරේ බීජීය ක්‍රම වලින් මේ විසඳුම් හෙව්වේ. ප්‍රස්ථාරයේ ඇසුරෙන් හොයන්නේ කොහොමද? ප්‍රස්ථාරයේ ඇසුරෙන් හොයන්නේ අදාළ වර්ගජ සිතේ ප්‍රස්ථාරයයි y සමානයි බිඳුව සරල රේඛාවයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක තමයි මේ වර්ගජ සමීකරණය විසඳුම් දෙන්නේ.
ඒක පැහැදිලිද? ඔව් සර්. ඒ විසඳුම් දෙක කවුද? එතකොට ප්‍රස්ථාරයෙන් අපිට ගන්න පුළුවන් මෙතන ඡේදන ලක්ෂ දෙක. ඒක තමයි මම මේ ගත්තේ 1.7 ඍණ 1.7. දැන් ඔබෙන් අහන්නේ ඒ අනුව වර්ගමූල 3 අගය. මේ අගය අහන්නේ. දැන් වර්ගමූල 3 කිව්වොත් එයාගේ ධන අගය එන්නේ. මෙහෙම ඇහුවොත් මෙහෙමයි උත්තරේ. මෙහෙම ඇහුවොත් මෙහෙමයි උත්තරේ. මෙහෙම ඇහුවොත් ධන 1.7. පැහැදිලිද? ඒ කියන්නේ සර් බීජීය ක්‍රමේනුයි ප්‍රස්ථාරයනුයි අරගෙන ඒ දෙක සමාන කරනවා. හරි. ඒ අනුව ඒ අදාළ විසඳුම් ගලපලා වර්ගමූලයේ අගයට අපි අගය හොයාගන්න. මේ දෙන්න මේ වර්ගජ සමීකරණේ විසඳුම් ක්‍රම දෙකකට අපි හෙව්වා. නමුත් මේ විසඳුම් ලැබුණු විසඳුම් ගැලපෙන්නේ බෑ අනිවාර්යයෙන්. නේ? ඒතර ගලපනකොට අපිට එහෙනම් මූල තුනට ගැලපෙන්නේ කවුද? 1.8. එතනින් අපි වර්ගමූල තුනේ අගය හෙව්වා. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඔව් අවශ්‍ය කරන දේවල් පුතාලා ලියා ගන්න. මම මේ ඔබ දැන් තියරි එක ඔබට අතපසු වෙලා තියෙනවනම් මීට පෙරව අමතක වෙලා තියෙනවනම් ඒ මම මේ හදපු එක අතර ඔබ ඔබේ වචනේ ලියා ගන්න. කරපු දේ මම අමුතුයි සටහනක් මෙතන දෙන්න යන්නේ. තේරුණා? නැවත ප්‍රස්ථාර කොටස් බලන්න අපි මේවා සාකච්ඡා කරා ප්‍රස්ථාර පාඩමේ. හරිද? ඔව්. අපි එතකොට මේ සාකච්ඡා කරේ ප්‍රශ්නාර ගැටලුව. එතකොට අපි ඇත්තටම දැන් පැය දෙකකට ආසන්න කාලයක් ගත කරා. පුතාලට ඊට පස්සේ මේ මහා බරපතල ගැටලු තමයි නේද 10 පන්ති වුණාට මේ පේපර් එකේ තියෙන්නේ යම් ඊළ සාධනීය මට්ටමේ ගැටලු. මේවා හොඳයි හදන්න අනිවාර්යයෙන්ම මේවා හදලා ඔගොල්ලෝ උත්තර තියා ගන්න ඕන. එහෙනම් අදට මම මෙතනින් සමුගන්න හදන්නේ අපි ඊටවට මේ පාර්ට් එක සම්පූර්ණ කළා ෆස්ට් එකේ. දැන් සෙකන්ඩ් එකේ අපි ගැටලු දෙකක් අද සාකච්ඡා කරා. පෞගිය සති දවසේ අපි 11 ශ්‍රේණියේ ලබනක භාවිතා කරලා ගැටලු විසඳීම් කතා කරා. තව ඕගොල්ලන්ට පුතේ ලබන සතියේ මම මැදක් හරියේ සතියේ මැද තව අපි අමතර කාලයේ ගමු. විශේෂයෙන් මේ පේපර් එක අපි ආවරණය කරගමු. මේ පේපර් එක ආවරණය කරගමු. ඒකට මම ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එකක් දාන්නම්. අනිත් එක පෙබරවාරි මාසයේ පැවරුම පුතේ එන්නපා දැම්මම මම නෝටිස් එකක් දානකම් ඒ නෝටිස් එක දැම්මට පස්සේ එන්න. මොකද මම දැන් එළිවිල ගෙදර නිතරම රැඳිලා නැහැ. ඒ හින්දා ඒ දෙන වෙලාව දිනේ අනුව තමයි පුතාලා එතනට එන්න ඕනේ. ඒ හින්දා මම ගෲප් එකට දාන සටහන නෝටිස් එක දැම්මට පස්සේ එන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඇවිල්ලා රස්තිය අපිලා යන්න වෙයි. ඒකෙත් අපි පාස් පේපර්ස්ම තමයි පැවරුමට ඇතුළත් කරන්නේ.
ඔයගොල්ලෝගේ වාර විභාගයක් තියෙනවා මතක තියාගන්න 10 වසර අවසාන වාර විභාගය. ඒකේ දැන් ප්‍රශ්න පත්‍ර සකස් වෙලා අමාරයි. මුළු විෂය නිර්දේශයේම ආවරණය වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. දැන් මේ ප්‍රශ්න පත්‍ර ඔබ කරනකොට ඔබට ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. ඒකින් අපි මේක අඛණ්ඩව යමු. ඒ අතර 11 ශ්‍රේණියේ පාඩම් ආවරණය කරගෙන යමු. තව කාලයක් අපි ගමු මේ නිවාඩු මාසෙ. හරි? ඔයගලට තියෙන ඕනම ගැටලුවක් සටහන් කරලා තියාගන්න. ඒව අහන්න, පන්ති වෙලාවේ කතා කරන්න, සාකච්ඡා කරන්න, තර්ක විතර්ක ගොඩනගන්න. මම ආසයි එහෙම යනකොට ඒක තමයි ඔයගලන්ට මේ දැනුම හොඳට සංප්‍රේෂණය වෙන්නේ. ශ්‍රාවකයෝ විදියට ඉන්න එපා. පුළුවන් තරම් මේ සම්බන්ධ මේ පන්තියට සම්බන්ධ වෙලා කතා බහ කරලා ඔබේ දන්න නොදන්න කාරණා පිළිබඳව විමසා බලන්න. නේද? හරි. එහෙනම් අපි අද මෙතන සම්පූර්ණ ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. අයිබෝවන්.